ආයුබෝවන් පුතේ සුබ උදෑසනක් අපි අදත් ඔයාලත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්නේ ගණිතයේ නිර්මාණශීලී පාඩමත් එක්ක. ඉතින් මේ අපි ගිය සතියේ මේ පාඩම ගැන කතා කරා දීලා තියෙන දිගකින් යුක්ත සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. ඒ වගේම සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. අවසානයේදී මම ඔයාලට චූටි ප්‍රශ්නයක් දුන්නා. ඒ ප්‍රශ්නය ගෙදරදී කරන්න කියලා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ පුතේ මේකට උත්තර ලියන්න. අපි දැන් බලමුකෝ පාදයක දිග සෙන්ටිමීටර් 6.3ක් වූ XYZ සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි. ඉස්සර වෙලාවම කරන්න ඕනි මොකද්ද? දීලා තියෙන දිගකින් යුක්ත සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න. පාදයක දිග අපිට දෙන්නේ සෙන්ටිමීටර 6.3යිනේ නේද? මෙන්න මගේ පුතේ අපි කොහොමද කියලා බලමු පාදයක දිග සෙන්ටිමීටර් 6.3ක් වූ XYZ සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ. ඉස්සර වෙලාවම පළවෙනි සරල රේඛා ඛණ්ඩය ඔයාගේ සරල ධාරය මේ විදිහට තියලා මෙහෙම ඇද ගන්න. ඒක තමයි පළවෙනිම කාර්යය වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මගේ පුතාලා සරල ධාරය අරගෙන මේ කෙලවරේ නෙමෙයි කෙලවරට චුට්ටක් මේ විදිහට ලක්ෂයක් සලකුණු කරා. මේ විදිහට ලක්ෂයක් සලකුණු කරා. සලකුණු කරලා ඊළඟට මොකද කරන්නේ? කවකටු අරය ගන්න සෙන්ටිමීටර කීයක්ද? 6.3ක්. මෙන්න බලන්නකෝ ඒක ගන්න විදිය. ඔයාලගේ සරල ධාරේ මෙතන බිඳුව මෙහෙම තියෙනවනේ. මම මෙතනින් මෙයාව කඩනවා. 6 1 2 3 4 මේ විදියට තියෙනවනේ. දැන් ඔයාට 6.3නේ ගන්න ඕනේ. ඔයා මොකද කරන්නේ? කව කටු තුඩ බිඳුවේ තියලා පැන්සල් තුඩ අදිනවා 6යි තව පුංචි කෑලි 3ක්. මෙන්න මෙතෙන්ට. හරියටම කව කටු තුඩ බිඳුවේ තියලා පැන්සල් තුඩ 6යි පුංචි කෑලි 3ක් දුරට ඇදලා කව කටු අරය ගන්නවා සෙන්ටිමීටර 6.3ක්. මෙතනත් අතර පරතරය. දැන් මගේ පැටව් මෙන්න මේ සලකුණු කරපු ස්ථානේ කව කටු තුඩ තියලා මෙතන කව කටු තුඩ තියලා ඉදිරියට මේ විදියට ඡාපයක් අදිනවා. බලන්න ලස්සනට ඡාපයේ ලොකුවට අදින්න ගැටලුවක් නැහැ. දැන් මේ දිග මගේ පුතේ 6.3යි. ඒක අපි දාගනිමුකෝ 6.3 සෙන්ටිමීටර. මේක අපි xy කියලා නම් කරගනිමු. අපිට තව ඕනේ z. එතකොට xz දිගත් 6.3යි. yz දිගත් 6.3යි. එහෙනම් මේ දුර වෙනස් කරන්නේම නැහැ. මේ දුර 6.3මයි. දැන් මොකද කරන්නේ චූටි පැටා? දැන් ඔයාලා කරන්නේ මෙන්න මේ කව කටු තුඩ x ලක්ෂයේ තියෙනවා. මේ x ලක්ෂයේ තියෙනවා මේ කැපිච්ච ස්ථානයේ තියලා ඉහළට මේ විදියට ඡාපයක් ඇඳ ගන්නවා. ඒ දුර වෙනස් කරන්නේම නැහැ. ඒ දුර වෙනස් කරන්නේ නැතුව y ස්ථානයේ කව කටු මෙන්න මේ කැපිච්ච ස්ථානයේ කව කටු තුඩ තියෙනවා. හරියටම කැපිච්ච තැන කව කටු තුඩ තියලා මෙන්න මේ විදියට අර කලින් ඇදපු ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳිනවා මෙතන තියලා. දැන් හරිම ලේසි වැඩේ. දැන් ඔයා මොකද කරන්නේ? සරල ධාරය අරගෙන මෙන්න මේ කැපිච්ච ස්ථානය මෙන්න මේ කැපිච්ච ස්ථානය ලස්සනට කැපිච්ච ස්ථාන දෙක සමපාත වෙන විදියට මේව සරල ධාරය තියලා මෙන්න මේ විදියට සරල රේඛා ඛණ්ඩය අපි අඳිනවා. ඊළඟට මෙතෙන්දිත් කරන්නේ මෙන්න මේ y ස්ථානේ හරියට කැපිච්ච ස්ථානයත් මේ කැපිච්ච ස්ථානයත්
සමපාත වෙන විදියට මේ විදියට සරල ධාරය තියලා මෙන්න මේ විදියට ත්‍රිකෝණය සම්පූර්ණ කරනවා. ඔයාට දැන් ලැබිලා තියෙනවා පාදයක දිග 6.3ක් වෙච්ච සමපාද ත්‍රිකෝණයක් XY. මෙතන Z කියලා දාන්න. මේකත් 6.3යි සෙන්ටිමීටර. මේකත් 6.3යි සෙන්ටිමීටර. ඔන්න බලන්න කොහොමද අපි පාදයක දිග සෙන්ටිමීටර 6.3ක් වූ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරගත්තේ කියලා. අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් ප්‍රශ්නයක් කරන්න. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ අපි කළේ. අපි තවත් ත්‍රිකෝණයක් නිර්මාණය කරමු. ලියන්නකෝ ප්‍රශ්නයක්. මේකේ අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරන්න. ඒ කරන අතරේ හතරවෙනි ප්‍රශ්නය ලියන්න. AB සමානයි 4.5 cm. හතරේ පළවෙනි රෝම ඉලක්කම. AB සමානයි 4.5 සෙන්ටිමීටර දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. මේක ලියා ගන්න. AB සමානයි 4.5 සෙන්ටිමීටර දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. දෙවැනි රෝම ඉලක්කම ABC හා ABD ලෙස AB සරල රේඛා ඛණ්ඩය මත AB සරල රේඛා ඛණ්ඩය මත සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න. AB සරල රේඛා ඛණ්ඩය මත පාදයක දිග 4.5 සෙන්ටිමීටර වූ සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න. ඔන්න ප්‍රශ්නය. AB සමානයි 4.5 දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. ඒ වගේම ABC හා ABD ලෙස AB සරල රේඛා ඛණ්ඩය මත පාදයක දිග 4.5 සෙන්ටිමීටර වූ සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න. ඔන්න ප්‍රශ්නය. උත්සාහයක් ගන්න මගේ පුතාලා විනාඩි 2ක් දෙන්නම්. මගේ පැටව උත්සාහයක් ගන්න.
ගණිතය කියන්නේ පුතේ නිර්මාණ කියන්නේ හරිම අපූර්ව පාඩමක්. මේක අඳින්න ආස හිතෙනවා. ඉතින් එහෙම ආසාවෙන් කරොත් තමයි මේක ඔයාලට මතකෙට යන්නේ. මම කලින් දවසෙත් කිව්වා අපි ආසාවෙන් දෙයක් කරනකොට අපේ මතකයට යන ප්‍රමාණය වැඩි. අපි මේකෙන් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණ පාඩමේ හදවත ගැන. ඔව්. ඒ නිසා මේක හරියට ගොඩ දාගන්න. ඊට පස්සේ අපි ලස්සනට ඉගෙන ගනිමු හදවත ගැන. හදවත කියන්නේ විද්‍යාවේ තියෙන හදවත නෙමෙයි. ගණිතයේ තියෙන හදවත. right. ගණිතයේ නිර්මාණ පාඩමේ හදවත ගැන. එහෙම කියන්න හේතුවක් තියෙනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔයාලා වැඩේ කරන ගමන් ඉන්න හරි නේද? තව චූටි වෙලාවක් දෙන්න. හරි. මගේ දරුවනේ. මේ නිර්මාණයේදී ඔයාට ඉස්සර වෙලාම කියන්න මෙතන කොටස් දෙකක් තියෙනවනේ. මම මේ පහුගිය කාලේ පුරාවටම දැකපු අත්දැකීම් අනුව සමහර දරුවෝ කරන වරදක් තියෙනවා. මේකට එක රූපයක් අඳිනවා. මේකට තවත් රූපයක් අඳිනවා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම කරන්නේ නැහැ. මේ තනි ප්‍රශ්නයක්. තනි ප්‍රශ්නයකට අවශ්‍ය වෙන්නේ තනි රූපයක්. එහෙනම් මතක තියාගන්න මේකට එක රූපයකුයි මේකට තව රූපයකුයි රූප දෙකක් අඳින්න එපා චූටි පැටව. ඉතින් මගේ රත්තරනේ අපි මේකට තනි රූපයයි අඳින්නේ. ඒක අඳිද්දී අපි බලන්න ඕනේ මෙන්න මේ කාරණාව. පාදයක දිග 4.5යි. එතකොට දරුවනේ මේක මත ත්‍රිකෝණ දෙකක් අඳින්න ඕන. මෙහෙම පාදය ඇඳම උඩින් එකයි යටින් එකයි ත්‍රිකෝණ දෙක ඇඳෙන්නේ. ඒක පොඩ්ඩක් ඔළුවට වැටෙන්න ඕනේ. මෙතනින් සරල රේඛාවක් ඇඳන් මේ රේඛාව මත ත්‍රිකෝණ දෙකක් එන්න නම් එකක් උඩට තියෙන්න ඕනේ එකක් යටට තියෙන්න ඕනේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා උඩටත් සෙන්ටිමීටර 4.5කට වඩා චුට්ටක් තියලා යටටත් ඒ ගාන තියලා මැදින් රේඛාව අඳින්න. දැන් ඔන්න ඉස්සර වෙලාම අපි මෙයාව නිර්මාණය කරන්න යන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ මුලින්ම? සරල ධාරය තියලා ඔයාලා සරල රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදියට. දැන් ඊළඟට ඔයා මොකද කරන්නේ? මේ සරල රේඛාව මත වම් කෙළවරේ නෙමෙයි කෙළවරට චුට්ටක් එහාට ඇවිල්ලා මෙන්න මේ විදියට ලක්ෂයක් සලකුණු කර ගන්නවා. ඔන්න සලකුණු කරගත්තේ ලක්ෂයක්. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඔයා කරන්නේ මොකද කරන්නේ? ඊළඟට ඔයා කව කටුව අර ගන්නවා. කව කටුව අරගෙන ඔයාට කියන්නේ 4.5. මේ බලන්න. බිඳුව මෙහෙම තියෙනවා. මෙතනින් කඩනවා මම. sorry. 4 1 2 3 4 5 6 එන්න. එතන චුට්ටක් දිගට ඉර තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ 4.5. බිඳුවේ කවකටු තුන තියන්න පැටාව. අදින්න හරියටම 4යි පුංචි කෑලි 5. 4යි පුංචි කෑලි 5. 4යි පුංචි කෑලි 5ක් ඇද ගන්න. කවකටු අරය 4.5යි සෙන්ටිමීටර්. දැන් මොකද කරන්නේ? මෙන්න මෙතන කවකටු තුඩ තියලා මේ පැත්තට මෙතන කවකටු තුඩ තියලා මේ පැත්තට මෙහෙම ඡාපයක් ඇඳ ගන්න. ඔන්න මගේ දරුවනේ පළවෙනි වැඩේ සම්පූර්ණයි.
පළවෙනි වැඩේ සම්පූර්ණයි. ඒ කියන්නේ AB සමානයි 4.5 සෙන්ටිමීටර්. ඔන්න දැන් ඊළඟ කොටසට යන්නයි ලෑස්තිය. ABC AB තියෙනවා. එහෙනම් C ලක්ෂය හොයා ගන්න ඕනේ. ABD. එතකොට D ලක්ෂෙත් හොයා ගන්න ඕනේ. ලෙස AB සරල රේඛා ඛණ්ඩය මත පාදයක දිග සෙන්ටිමීටර 4.5ක් වූ සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න කියලා. මෙන්න මගේ පැටව. අර 4.5 වෙනස් කරන්නේ නැහැ කිසිම හේතුවක් නිසා. දැන් ඔයා ඒ වල කවකටු තුඩ තියනවා. තියලා බය නැතුව ඉහළට ඡාපයක් අඳිනවා. ඒ දුර වෙනස් කරන්නේ ඔයා පහළටත් මේ විදියට ඡාපයක් අඳිනවා. ඉහළට ඡාපයක් ඇඳා පහළට ඡාපයක් ඇඳා. ඒ වල කවකටු තුඩ තියන්නේ. ඒ වල කවකටු තුඩ තියලා ඉහළට ඡාපයක් ඇඳා පහළට ඡාපයක් ඇඳා. ඊළඟට මෙන්න B ලක්ෂයේ කවකටු තුඩ තියන්න. අර දුර වෙනස් කරන්නේ 4.5මයි. B ලක්ෂයේ කවකටු තුඩ තියලා අර කලින් ඇඳපු ඡාපය කැපී යනසේ තවත් ඡාපයක් අඳින්න. පෙරසේම පහළටත් මේ B වලම තියලා අර කලින් ඇඳපු ඡාපය කැපී යනසේ ඡාපයක් ඇඳගන්න. ඔන්න දරුවනේ දැන් කවකටුවෙන් කරන වැඩේ අවසానයි. ඉතින් දැන් කවකටුව පැත්තකින් තියලා ඔයා ගන්නවා සරල ධාරය. අරගෙන මෙන්න මේ කැපිච්ච ස්ථානයත් මේ කැපිච්ච ස්ථානයත් සමපාත වෙන ලෙස සරල ධාරය තියලා මෙන්න මේ විදියට ත්‍රිකෝණය නිර්මාණයේ සරල රේඛාව අඳිනවා. මෙන්න B ලක්ෂයත් මේ කැපිච්ච ස්ථානයත් සමපාත වෙන විදියට සරල ධාරය තියලා මෙන්න AB මෙතෙන්ට අපි C කියලා දාමු. C ත්‍රිකෝණය නිර්මාණය කරනවා. දැන් තව ABD ත්‍රිකෝණයක් ඕනනේ. අපි මෙතන ලක්ෂයක් අරගෙන තියෙන්නේ. ආන්න. පෙරසේම A සහ A ලක්ෂය සමපාත වෙන විදියට සරල ධාරය තියලා මෙන්න සරල රේඛාවක් ඇඳගත්තා. පෙරසේම B ලක්ෂයත් මේ කැපිච්ච ස්ථානයත් සමපාත වෙන ලෙස සරල ධාරය තියලා මේ සරල රේඛාවත් ඇඳගත්තා. ඔන්න මගේ පුතේ AB B සමපාද ත්‍රිකෝණයක් ඔයාට නිර්මාණය වුණා. මේකත් 4.5 සෙන්ටිමීටර, මේකත් 4.5 සෙන්ටිමීටර, මෙයත් 4.5 සෙන්ටිමීටර, මෙයත් 4.5 සෙන්ටිමීටර. ඔන්න මගේ පුතේ AB සරල රේඛා ඛණ්ඩය මත සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරපු විදිහ. මෙන්න නැවතත් පුතේ. හරි. කරන්න බැරි වෙච්ච පැටව නැවත මමත් එක්ක කරන්න පටන් ගන්න. නැවත මමත් සමග කරන්න පටන් ගන්න නිර්මාණය. මම නැවත වතාවක් මේක කියලා දෙනවා. පුතේ මේ මූලික දේවල් මේවා හරියට දාගමු. මේවා කොච්චර කරත් වැඩි නෑ. ඒක නිසා කරගන්න අමාරුණු අය මෙන්න නැවතත් මාත් සමග කරන්න. ඉස්සර වෙලාම සරල ධාරය තියලා සරල රේඛාවක් ඇඳගන්න. සරල රේඛාවක් ඇඳගන්න. ඊළඟට මේ කෙළවරේ නෙමෙයි කෙළවරට චුට්ටක් මෙහාට ඇවිත් මේ විදියට ලක්ෂයක් ලකුණු කරන්න. ඔන්න ලක්ෂයක් ලකුණු කළා. ඊළඟ වැඩේ මොකද්ද? කවකටු අරගෙන ඒකට සෙන්ටිමීටර 4.5ක් මැද ගන්න. මෙන්න බිංදුවේ තියලා 4යි පුංචි කෑලි 5ක් අදින්න. 4.5යි. ඇදලා මෙන්න දැන් මගේ පුතේ මෙන්න කවකටු අරගෙන සෙන්ටිමීටර 4.5යි. කවකටු තුඩ මෙතනින් තියන්න. අර අපි සලකුණු කරපු ලක්ෂයේ තියලා ඉදිරියට ඡාපයක් අඳින්න. ඒක 4.5යි. AB AB 4.5යි C. දැන් අපිට කියන්නේ ඊළඟට ABC හා ABD
එතකොට මේ දෙන්න තමයි කෙලවර වලක් ලක්ෂ දෙක. සරල රේඛා ඛණ්ඩ එක පාදයක්. එහෙනම් මෙතන කවකටු තුඩ තියන්න මෙතන කවකටු තියන්න උඩට ඡාප දෙකක් ගන්න යටට ඡාප දෙකක් අඳින්න. මෙන්න ඒ වල කවකටු තුඩ තියලා ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. ඒ දුර වෙනස් කරන්නේ නැතුව දී වල කවකටු තුඩ තියලා අර ඡාප දෙක කැපෙන්න තවත් ඡාප දෙකක් අඳින්න. මේ විදියට. ඔන්න ඡාප දෙක අපි ඇඳගත්තා. දැන් වැඩේ ඉවරයි. කවකටුවෙන් අපි සරල ධාරය අරගෙන ඡාප දෙක අදින්න මෙතන තියලා උඩට ඡාපයයි මෙතන තියලා උඩට ඡාපයයි. මෙතන තියලා පහළට ඡාපයක් මෙතන තියලා පහළට ඡාපයක්. 4.5 කවකටු අරේ වෙනස් කරන්නේ නැහැ. කවකටුව සෙලවෙන්න ලෙලවෙන්න පැද්දෙන්න බෑ. right. ඊළඟට කරන්නේ මොකද්ද? ඒ වල කවකටුව තියලා මෙන්න මෙතන මේ කැපිච්ච තැනට යා කරනවා. ගයි ඊළඟට නැවතත් මේ කැපිච්ච තැන ඉඳලා B වලට යා කරනවා. ත්‍රිකෝණය. දැන් ආයෙමත් මේ කැපිච්ච තැන ඉඳලා මෙතෙන්ට යා කරනවා. මේ කැපිච්ච තැන ඉඳලා මෙතෙන්ට යා කරනවා. මෙන්න පුතේ මෙතන A මෙතන B C මෙතන D. මේ සෑම පාදයකම දිග එක සමානයි. 4.5 සෙන්ටිමීටර්. මේව තනීර යෙදුවට පස්සේදී එකකින් අදහස් කරන්නේ ඒවා දිගින් සමානයි කියන එක. මගේ පුතාලේක දන්නවා. හරි. දරුවනේ. ගණිතයේදී තියෙන තල රූප වලින් ලස්සනම චමත්කාර ජනක තල රූපය මොකක්ද කියලා අහුවොත් ඔයාගේ උත්තරය මොකක්ද? මම දන්නවා ඔයා දෙන උත්තරේ සර් රවුම් හෙඩ්. රවුම් හෙඩ් කොච්චර ලස්සනයි. අපි ගන්න S2 නේ අපේ අත් නේ අපේ කුගක් ඔළුව නේ රවුම් හෙඩයට පිටින් නහය නේද? එතකොට මගේ පුතේ පරිසරයේ තියෙන ගොඩක් දේවල් ශාකවල කඳ රවුම් හෙඩයට පිටින්. ඒක නිසා මගේ පුතේ රවුම් හෙඩ කියන්නේ හරීම මේ ලෝකේ තියෙන ලස්සනම තල රූපය කිව්වොත් නිවැරදි. ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ ඊළඟට තල රූප වල ලස්සනම රූපය වන වෘත්තය නිර්මාණය කරන්න. දීලා තියෙන අරයකින් යුත් වෘත්තයක් නිර්මාණය කරන්න තමයි පුතේ දැන් අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් මාතෘකාව ලියා ගන්න මගේ පුතාලා දී ඇති අරයක් සහිත වෘත්තයක් නිර්මාණය කරමු. දී ඇති අරයකින් යුත් වෘත්තයක් නිර්මාණය කරමු. දී ඇති අරයකින් යුත් වෘත්තයක් නිර්මාණය කරමු. දී ඇති අරයකින් යුත් වෘත්තයක් නිර්මාණය කරමු. right. වෘත්ත නිර්මාණය කරමු. මගේ බේටා. මේක හරි ලේසි. ඔයාලා වෘත්ත ගැන ඉගෙනගෙන තියෙනවා. වෘත්තේ කවකටුව භාවිතයෙන් වෘත්ත අඳින්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා වෘත්ත අඳින්න රවුම් හැඩ භාවිතයෙන් පුළුවන්. නූලක් භාවිතයෙන් පුළුවන්. කඩදාසියක් භාවිතයෙන් සිදුරු දෙකක් විදලා පුළුවන්. ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් අපි භාවිතා කරන්නේ මේ පාඩමේදී කවකටුව. ඉතින් කවකටුව භාවිතයෙන් අපි වෘත්තයක් නිර්මාණය කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එතකොට මේ කවකටුවේ තුඩ තියෙන ස්ථානයේ වෘත්තය හරි මැද. එතෙන්ට කියනවා පුතේ අපි වෘත්තේ කේන්ද්‍රය කියලා. එතෙන්ට අපි කියනවා වෘත්තේ කේන්ද්‍රය කියලා. කවකටු තුඩ තියෙන ස්ථානයේ වෘත්තේ හරි මැද. එතෙන්ට අපි කියනවා වෘත්තේ කේන්ද්‍රය කියලා. එතකොට තව කතාවක්. අපි බලමුකෝ. අපි ගෙලින්ම ප්‍රශ්නයකින්ම පටන් ගමු. ලියන්නකෝ පළවෙනි ප්‍රශ්නේ.
අරය සෙන්ටිමීටර 4ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. අරය සෙන්ටිමීටර 4ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. right. ඔන්න දැන් අපි ලෑස්තිය අරය සෙන්ටිමීටර 4ක් වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන්න. මේක හරි ලේසි. අපි කරන්නේ පුතේ ඉස්සර වෙලාම ඔයාලගේ ළඟ පැන්සල් දෙකක් තියෙනවා. කවකටුවේ පැන්සලයි අතේ පැන්සල අරගෙන කවකටුවේ නැති පැන්සල අරගෙන ඔයා සෙන්ටිමීටර 4කට වඩා ටිකක් පහළට ඇවිල්ලා සෙන්ටිමීටර 5ක් විතර පහළට ඇවිල්ලා මේ විදියට ලක්ෂයක් සලකුණු කරන්න. මේ විදියට ලක්ෂයක් සලකුණු කරන්න. සලකුණු කරලා දැන් ඔයා යන්න ඔයාගේ සරල ධාරය ළඟට. හරි. ඔන්න ඔයාගේ සරල ධාරය. මේ සරල ධාරි බිඳුවෙන් පටන් අරගෙන මේම දකුණු අත පැත්තට ගියාම 4 කියලා සංඛ්‍යාවක් තියෙනවා. දැන් කවකටුව අරගෙන මෙන්න මේ බිඳුවේ කවකටු තුඩ තියලා පැන්සල් තුඩ අදින්න පුතේ හරියටම 4ට. කවකටු තුඩ බිඳුවේ හරියටම පැන්සල 4. මෙන්න දැන් පැන්සල් තුඩත් කවකටු තුඩත් අතර පරතරය සෙන්ටිමීටර 4යි. ඒ කියන්නේ අරය සෙන්ටිමීටර 4යි කියන එක. මෙන්න මේ කවකටු තුඩත් පැන්සල් තුඩත් අතර පරතරයට අපි කියනවා අරය කියලා. අරය කියන්නේ කවකටු තුඩත් පැන්සල් තුඩත් අතර පරතරය. දැම්මගේ රත්තරනේ ඔයා මොකද කරන්නේ? මෙන්න මේ කවකටුව ඕලක්ෂි මෙන්න මෙතන මේ අපි අර සලකුණු කරපු ස්ථානයේ කියලා මේ විදියට ඔයා මේ වෘත්තය මෙහෙම අඳිනවා. ඔන්න මගේ දරුවනේ මේ කවකටු තුඩ මෙතන තියුවා මේම වටේට. ඔයාට මේක කරකවන්න පුළුවන් මෙතන තියලා මේම වටේට. අනිත් කාරණාව කවකටු තුඩ මෙතනින් අල්ලලා මෙහෙම කරකවන්න. මේ ඇඟිලි දෙකෙන් අල්ලන්න මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් අල්ලලා මෙහෙම වටේට කරකවන්න පුළුවන්. හරිද? ඔන්න දැන් ඔයා පුතේ අරය සෙන්ටිමීටර 4ක් වෙච්ච වෘත්තයක් නිර්මාණය කළා. දරුවනේ සාමාන්‍යයෙන් අපි දීලා නැත්නම් මෙන්න මෙතන ඕ කියලා නම් කරා. බොහෝ වෙලාවට දෙන ඕ කියලා නම් කරන්න කියලා. ඒ වගේම ඔයා දන්නවා මෙන්න මෙතන ඉඳලා මේ වෘත්තය මතට තියෙන දුරට තමයි අපි අරය කියන්නේ 4 සෙන්ටිමීටර. ඔන්න මගේ දරුවනේ අරය සෙන්ටිමීටර 4ක් වන වෘත්තයක් නිර්මාණය කරන විදිය. ඉස්සර වෙලාම උඩට සෙන්ටිමීටර 5ක් විතර තියලා පහලින් ලක්ෂයක් සලකුණු කරනවා. කවකටු තුඩ සරල ධාරයේ බිඳුවේ තියලා 4ට අදිනවා පැන්සල් තුඩ. කවකටු අරය සෙන්ටිමීටර 4ක් අරගෙන කවකටු තුඩ මෙන්න මේ අපි අර සලකුණු කරපු ස්ථානයේ තියලා වටේට ඇදගෙන යනවා පැන්සල්. කවකටු තුඩ නිශ්චලව තියාගෙන අචලව තියාගෙන අන්න අචලව කියන්නේ චලනය නොවේ. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය තමයි වෘත්තයක් කියන්නේ. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. පතයක් කියන්නේ ගමන් මාර්ගයක්. මේක අචලයි. මේක කොහෙවත් යන්නේ නැහැ. මේ දුර නියතයි. මේ දුර කොතනත් නියතයි. එකම දුරක්. අචල ලක්ෂයකට නියත දුරකින් තමයි මේක ගමන් කරන්නේ. අන්න අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. ඒකට තමයි අපි කියන්නේ වෘත්තයක් කියලා. right. ලියන්න පළවෙනි ප්‍රශ්නේ ලියලා මේක අදගන්න. කවකටුව සහ සරල ධාරයේ භාවිතයෙන් නිවැරදි මිනුම් අරගෙන.
අපි කරමු ඒකට නම් ගොඩක් වෙලා යන්නේ නෑ නේද? ඉක්මනට අපිට කරන්න පුළුවන් ඒක. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු නේද? හරි. ඔන්න දරුවනේ අපි දෙවෙනි ප්‍රශ්නේ විදියට අද වෘත්ත පාඩමේ දෙවෙනි ප්‍රශ්නේ විදියට අපි දෙන්නේ අර සෙන්ටිමීටර අපි ගනිමුකෝ 5.7. කියන්න අරය සෙන්ටිමීටර 5.7ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. දෙවැනි ප්‍රශ්නේ ලියන්න අරය 5.7 සෙන්ටිමීටර වූ වෘත්තයක් නිර්මාණය කරන්න. හරි. ඔයාලා කරන්නෝ. ඔයාලට පුළුවන්. පුතේ ඔයාලා දන්නවද? දක්ෂතාවය කියන්නේ ලබා උපන්නක් නෙමෙයි. දක්ෂතාවය කියන්නේ ලබා උපන්නක් නෙමෙයි. එහෙනම් මොකද්ද සර්? දක්ෂතාවය කියන්නේ නිවැරදි මඟ පෙන්වීමත් දැඩි කැපකිරීමත් තුලින් ජනිත වන. ඒක හොඳට මතක තියාගන්න. දක්ෂතාවය කියන්නේ නිවැරදි මඟ පෙන්වීමත් දැඩි කැපකිරීමත් තුලින් ජනිත වන. ඒ දෙකක් තියෙනවා. දක්ෂතාවයක් ලබන්න නම් නිවැරදි මඟ පෙන්වීමක් තිබිය යුතුමයි. ඒ වගේම දැඩි කැපකිරීමක්. සාමාන්‍ය කැපකිරීමක් බෑ. හරි. දැඩි කැපකිරීමක්. එහෙනම් ඔබේ දක්ෂතාවයේ කොටස්කරුවා ඔබමයි. ඔබ යා යුතු මාර්ගය තීරණය කරන්නා ඔබමයි. ඔබව කාටවත් අරගෙන ගිහිල්ලා තියන්න බෑ කිසිම තැනක. ඔබමයි යා යුත්තේ. ඔබමයි ඔබේ ස්ථානය තීරණය කළ යුත්තේ. ඔබේ ජයග්‍රහණය තීරණය කරන්නා ඔබමයි. ඔබේ ජීවිත කතාව ලියන පුද්ගලයා ඔබමයි. ඒක නිසා ඔබේ අනාගතය ලියන්නේ ඔබේ දෑත් මත ඔබේ දෑතින්. ඒක නිසා ඔබේ දෑත් ශක්තිමත් කරගන්න ඔබේ අනාගතය ලස්සනට ලියා ගන්න. ඔබේ ඔළුව ඒ කියන්නේ මනස හදාගන්න. එතෙන්ට මනස හදාගන්න. බුද්ධිමත් වෙන්න, හොඳින් හිතන්න, අලුත් තීරණ ගන්න, හැම වෙලාවෙම අත්හදා බැලින් කරන්න. හැම වෙලාවෙම රිස්ක් එකක් ගන්න. වරදින්න හෝ හරියන්න හෝ දිනන මිනිහා වෙන්නේ වරදින්න හෝ හරියන්න හෝ කරන මිනිසා. තමාට හැකියයි සිතන මිනිසා තමයි ජයග්‍රාහකයා වෙන්නේ සෑම විටම. හරි. එහෙනම් ඔන්න අපි අද දැන් ලෑස්ති වෙන්නේ මෙන්න අරය සෙන්ටිමීටර 5.7ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. මෙන්න දරුවනේ. ඔයාගේ සරලධාරයේ තියෙන්න ඕනේ. අපි කරන්නේ මොකක්ද ඉස්සර වෙලාම? සෙන්ටිමීටර 6ක් 6මාරක් 7ක් වගේ තියලා පහලින් ලක්ෂයක් සලකුණු කරගන්න. හරිනේ? දැන් ඔයාට ඕන 5.7. මෙතන බිඳුව 5 1 2 3 4 5 6 7 8 9 10 මෙතන 6 right. ඔයා කවකටුව ගත්තා. පැන්සල් තුඩ නෙවෙයි කවකටු තුඩ බිඳුවේ තියලා පැන්සල් තුඩ ඇද්ද 5යි 0.7 කියන්නේ කෑලි 5යි 6යි 7. මේන මෙතෙන්ට ඇද්දා. හරිද? පැන්සල් තුඩ බිඳුවේ තියලා 5යි පුංචි කෑලි දෙකකට ඇද්දා. ඇදලා දැන් මෙන්න මගේ පුතේ කවකටු අරය තියෙනවා සෙන්ටිමීටර 5.7. කවකටු තුඩත් පැන්සල් තුඩත් අතර පරතරය. දැන් මගේ පැටව කරන්නේ කවකටු තුඩ තියෙනවා මෙන්න මේ ලක්ෂය. කවකටු තුඩ තියෙනවා මෙන්න මේ ලක්ෂය. කවකටු තුඩ මේ ලක්ෂයේ තියලා මේන්න බලන්න. මේ පැන්සල වටේට ඇදගෙන යනවා. වටේට ඇදගෙන යනවා. සර්ගේ කවකටුව ලොකුයිනේ සර්ට කරගැවෙන්න වෙනවා. සර්ුත් කරගැවෙනවානේ. ඔයාලට එහෙම කරගැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේම වටේට ඇදගෙන යනවා. ඔන්න බලන්න මගේ පුතේ ලස්සනට අරය සෙන්ටිමීටර 5.7ක් වූ වෘත්තයක් නිර්මාණය වෙලා තියෙනවා. අරය සෙන්ටිමීටර 5.7ක් වූ වෘත්තයක්. කවකටු තුඩ මෙතන තියලා පැන්සල කවකටු තුඩ වෙනස් කරන්නේ නැතුව පැන්සල වටේට මේම ඇදගෙන යනවා. දැන් ඔයාට ලැබිලා තියෙනවා අරය සෙන්ටිමීටර 5.7ක් වූ වෘත්තයක්.
අපි මේකේ කේන්දරේ නම් කරමු කේන්ද්‍රය. කේන්දරේ නෙවෙයි. කේන්දරේ තියෙන්නේ අර ඉපදුනාම විලාපල්ල හදන එක. ඒක නෙවෙයි හරි. ඒක නෙවෙයි කේන්දරේ කියන්නේ. කේන්ද්‍රය කියන්නේ. ඒ කේන්දරේ. මේක කේන්ද්‍රය. right? මේ කේන්ද්‍රය කියන්නේ වෘත්තයක අර කවකටු තුඩ තියෙන ස්ථානය. අචල ලක්ෂයට. වෘත්තේ හරියද? නැත්නම් වෘත්තයක සමමිති රේඛා ඡේදනය වන ස්ථානය. කේන්ද්‍රය කියලා කියනවා. කේන්ද්‍රයේ ඉඳලා අර වෘත්තේ වටේ රේඛාවට වක්‍ර රේඛාව නැත්නම් නියත දුර කවකටු තුඩත් පැන්සල් තුඩත් අතර දුර. ඒකට අපි කියනවා අරය. අරය සෙන්ටිමීටර් 5.7යි. ඔන්න අරය සෙන්ටිමීටර 5.7ක් වුණු වෘත්තයක් ඔයා ලස්සනට නිර්මාණය කළා. ඔයා අරය සෙන්ටිමීටර 5.7ක් වෙච්ච වෘත්තයක් ලස්සනට නිර්මාණය කළා. මෙන්න ඔබේ ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය ඔබට. මේක සර් කරන්නේ නැහැ. ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ. අරය සෙන්ටිමීටර 6.2යි. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. මේක ඔබට ගෙදර වැඩක් විදියට තමයි ලබා දෙන්නේ. හරි. අපි දැන් ඊළඟට ලෑස්ති වෙන්නේ මම කිව්වනේ හදවතක් ගැන. අන්න එයා ගැන චුට්ටක් කතා කරන්න තමයි ලෑස්ති. මෙහෙම කියන්න හේතුව ඔයාට අනාගතයේදී වැටහෙයි. නිර්මාණ පාඩමේ හදවත වගේ කියන්න හේතුව ඔබට අනාගතයේදී වැටහෙයි. ඇයි සර් මේ කරන කොටසට නිර්මාණ පාඩමේ හදවත වගේ කියලා කිව්වේ. right. අපි මේ ප්‍රශ්නේ ලියාගන්න චූටි පැටව ඉක්මනට. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. හරි. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර 6.2ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. right. ඊළඟ කොටසට යද්දී මේ දෙකම අපිට අවශ්‍ය වෙනවා. මේ දෙකම කිව්වේ මොකද්ද? අපි සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කළා. ඒ වගේම වෘත්තයක් නිර්මාණය කළා. ඔන්න ඔය දෙකම ඉස්සරහා පාඩ කියන්නේ ඊළඟට අපි ඉගෙන ගන්න යන කොටසට ඊටාම වැදගත්. ලියන්න මාතෘකාව සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. right. ලියන්න සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. right. ඔන්න මගේ පුතේ සවිදි ෂඩස්ත්‍රය. සවිදි කියන වචනේ තේරුම මොකක්ද? සවිදි සෑම අතින්ම සමානයි. සර්ව සමානයි. බහුවස්ත්‍රයක් නේ. සවිදි ෂඩස්ත්‍රය කියන්නේ බහුවස්ත්‍රයක්. මේක අපි කතා කරන්නේ උත්තල බහුවස්ත්‍රය. සවිදි ෂඩස්ත්‍රය උත්තල බහුවස්ත්‍රය. right. මේ උත්තර බහුවස්ත්‍රයේ සවිදි වෙන්න නම් මේක අනිවාර්යයෙන් උත්තර බහුවස්ත්‍රයක් විය යුතුමයි. මෙයා සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් බහුවස්ත්‍රයක් සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඒ මොනවද? ඒ බහුවස්ත්‍රයේ තියෙන සියලු පාද දිගින් සමාන විය යුතුයි. එහෙනම් මේ බහුවස්ත්‍රය කියන්නේ සවිදි ෂඩස්ත්‍රයේ පාද සියල්ල දිගින් සමාන වෙන්න ඕන. ඒ වගේම සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් තවත් දෙයක් අංග දෙකයි තියෙන්නේ බහුවස්ත්‍රයක පාද සහ කෝණ. එහෙනම් සියලු අභ්‍යන්තර කෝණ විශාලත්වයෙන් සමාන විය යුතුයි. එහෙනම් සවිදි බහුවස්ත්‍රයක මූලික ලක්ෂණ තමයි
සියලු පාද දිගින් සමානයි සියලු අභ්‍යන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. අපි යන්නේක චූටි සටහනක් දාගමු. ලියන්නකෝ ඉස්සර වෙලා අඳින්නකෝ බහුවස්ත්‍රයක් මෙන්න මේ විදියට. මෙයා වදින් මෙයා වැදගන්නු සරණදාරේ තියලා දල සටහනක් ඇඳගන්න. මේක ඇඳගන්න මගේ පැටව ඇදලා නම් කරගන්න. හරි නේද? ලියන්න යටින් මෙහෙම සියලු පාද දිගින් සමාන වූත් සියලු පාද දිගින් සමාන වූත් නැත්නම් පාද 6ම දිගින් සමාන වූත් පාද 6ම දිගින් සමාන වූත් පාද 6ම දිගින් සමාන වූත් අභ්‍යන්තර කෝණ 6ම පාද 6ම දිගින් සමාන වූත් පාද 6ම දිගින් සමාන වූත් අභ්‍යන්තර කෝණ 6ම 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 විශාලත්වයෙන් සමාන වූත් අභ්‍යන්තර කෝණ 6ම විශාලත්වයෙන් සමාන වූත් විශාලත්වයෙන් සමාන වූත් ෂඩස්ත්‍රය සවිධි ෂඩස්ත්‍රයයි. ෂඩස්ත්‍රය සවිධි ෂඩස්ත්‍රයයි. සවිධි ෂඩස්ත්‍රය කියන එක පාට පෑන කිල්ලුවට කමක් නැහැ. සවිධි ෂඩස්ත්‍රයයි. right. අපි දැන් ලෑස්තිය සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න වෘත්ත ඇසුරින්. ලියන්න වෘත්තය ඇසුරින් වෘත්තය ඇසුරින් වෘත්තය ඇසුරින් සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. වෘත්තය ඇසුරින් සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. වෘත්තය ඇසුරින් සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරමු. මෙන්න හදවත. මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා අනාගතයේදී ඔයාලට තේරෙයි. මේ තමයි වැදගත්ම කොටස. මේ තමයි වැදගත්ම කොටස. මතක තියාගන්න. ඉතාම වැදගත්. right? පුතේ මම මෙහෙම කතාවක් කිව්වොත් මම ඔයාලට මෙහෙම කතාවක් කියනවා. ගඟක් තියෙනවා. ගඟක් මෙහෙම ඉහළ ඉඳලා පහළට ගලාගෙන එනවා. එනකොට ඒකට බාධකයක් තියෙනවා. ගඟ නවතීද? ඔයා නම් නවතීද? එහෙමද? ගඟ නවතීද? ගඟ එනවා right බාධකයක් නේ. බලනවා
එයාට යන්න පුළුවන් සෑම පැත්තක්. එතනින් යන්න බෑනේ බාධකයක්නේ. බලනවා වටේ කොහෙන් හරි යාට රින් ගන්න පුළුවන් තැනක් තියනවාද කියලා. බැරි නම් යටින් හරි රින් ගන්නවා. එයාට යන්න පුළුවන් කොතන හරි තැනක් තියෙනවා. එයාට යන්න පුළුවන් කොතන හරි තැනක් තියෙනවා. ගලාගෙන ඇවිල්ලා එයාට යන්න පුළුවන් කොතන හරි තැනක් තියෙනවා. අන්න එයා එතනින් රින්ගලා යනවා. ඔයාන එනවා හපෝ එතනින් යන්න බෑ. හරි අමාරුයි අප්පා ඒක කරන්න බෑ කියලා වීසි කරලා දානවා. පුතේ එහෙම වෙන්න එපා කවදාවත්. ඔයා අර ගඟ වගේ වෙන්න. මහවැලි ගඟ එහෙම වුණා නම් ඔයා වගේ වුණා නම් මොකද වෙන්නේ? ඒක නිසා මගේ පුතේ ඔයත් ගඟක් වගේ වෙන්න. මොන බාධකයක් ආවත් ඒ බාධක ජයගෙන ඒ බාධක මගේ ඇරලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාට ජීවිතේ යන්න පුළුවන් ඔයාට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාට යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන හදාගන්න. ඒ විදියට යන්න ඔයාගේ විදියට ඔයාගේ ගමන යන්න. හැබැයි ඒකට දැඩි මඟ පෙන්වීම කියන්නේ ලස්සන මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒක හොඳට මතක තියාගන්න. right. අපි දැන් බලමු කොහොමද වෘත්තයක් භාවිතයෙන් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. හරි. ලියන්නකෝ ප්‍රශ්නයක්. ලියන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි රෝම ඉලක්කම. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම. අරය සෙන්ටිමීටර 6ක් වූද අරය සෙන්ටිමීටර 6ක් වූද අරය සෙන්ටිමීටර 6ක් වූද කේන්ද්‍රය O වූද කේන්ද්‍රය O වූද වෘත්තයක් නිර්මාණය කරන්න. මේකේ දෙවෙනි රෝම ඉලක්කම. පළවෙනි රෝම ඉලක්කම නැවතත් ලියා ගන්න පුතේ. අරය සෙන්ටිමීටර 6ක් වූද කේන්ද්‍රය O වූද වෘත්තයක් නිර්මාණය කරන්න. දෙවෙනි එක. දෙවෙනි රෝම ඉලක්කම ශීර්ෂ වෘත්තය මත පිහිටන ශීර්ෂ වෘත්තය මත පිහිටන සේ පාදයක දිග ශීර්ෂ වෘත්තයක් මත පිහිටන සේ ශීර්ෂ වෘත්තය මත පිහිටන සේ පාදයක දිග සෙන්ටිමීටර 6ක් වූ පාදයක දිග සෙන්ටිමීටර 6ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කර
සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කර එය A B C D E F ලෙස නම් කරන්න. A B C D E F ලෙස නම් කරන්න. ශීර්ෂ වෘත්තය මත පිහිටනසේ පාදයක දිග සෙන්ටිමීටර 6ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කර එය A B C D E F ලෙස නම් කරන්න. මම මගේ දරුවන්ට කියලා දුන්නා මෙතන ප්‍රශ්න දෙකක් තිබුණට මේක එකම ප්‍රශ්නේ. ඒක නිසා එක රූපයයි අපි අඳින්නේ. මතක තියාගන්න. අපි එක රූපයයි අඳින්නේ. ඒක තමයි වැදගත්ම කාරණා. ඊළඟට ඔයාට කියනවා ඉස්සර වෙලාම අරේ සෙන්ටිමීටර 6ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. ඉස්සර වෙලාම කියපු එක ඉස්සර වෙලාම කරනවා. right. අපිට එනම් අවශ්‍ය වෙනවා සරලධාරය ඔයාගේ. හරි. ඔයා ඉස්සර වෙලාම මොකද කරන්නේ? ඉස්සර වෙලාම දරුවනේ උඩට සෙන්ටිමීටර 7ක් විතර තියලා පහළින් ලක්ෂයක් සලකුණු කරගන්න. මේ අර කේන්ද්‍රය නේද? කේන්ද්‍රය ඕ. එහෙනම් මෙතන ඕ කියලා දාගන්න. බය වෙන්න එපා චුට්ටක්. ඔන්න කේන්ද්‍රය සලකුණු කළා ඕ කියලා දාගත්තා. අපිට කියන්නේ අරේ සෙන්ටිමීටර 6යි. කවකටු තුඩ මගේ පැටාවු බය නැතුව තියනවා බිංදුවේ. අදිනවා පැන්සල 6ට. කවකටු තුඩ බිංදුවේ පැන්සල 6. මෙන්න කවකටු අරය ගන්නවා සෙන්ටිමීටර 6ක්. පැන්සල් තුඩත් කවකටු තුඩත් අතර පරතරය සෙන්ටිමීටර 6යි. දැන් ඔයාට මුලින්ම කියන්නේ අරය සෙන්ටිමීටර 6ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න කවකටු තුඩ අර ඕලක්ෂයේ කියන්නේ කේන්ද්‍රයේ කියලා. වෘත්තය අදින්න. සර්ට චුට්ටක් අරගැවෙන්න වෙයි. ඔයාලට එහෙම නැහැ. ඔන්න වෘත්තය ඇඳගත්තා. හරියටම අරේ සෙන්ටිමීටර 6යි. මේකේ අරේ දාන්න අවශ්‍ය නැහැ. දැන් පළවෙනි කොටස අවසානයි. දැන් දෙවෙනි කොටස මේ රූපේමයි අඳින්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක ඇඳලා ආයේ යට තව එකක් ඇඳලා අඳින්නේ නැහැ. ඒකයි අර මුලින් ඉඳලම කිව්වේ එක ප්‍රස් එකට එක රූපයක්. right. මේකෙම තමයි ඉතුරු කොටස් අඳින්නේ. දැන් ඔයාට කියනවා ශීර්ෂ වෘත්තය මත පිහිටනසේ පාදයක දිග සෙන්ටිමීටර 6ක් වූ සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. මගේ රත්තරන්. මේක හරිම ලේසි. මේ බලන්න. ඉස්සර වෙලාව කරන්නේ පළවෙනි ශීර්ෂය ඔයා පාදය මෙන්න මේ විදිහට වෘත්තය මත සලකුණු කර ගන්නවා. වෘත්තය මත පළවන ශීර්ෂය මේ ලෙස සලකුණු කර ගන්නවා ෂඩස්ත්‍රය. දැන් මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයා කවකටු තුඩයි පැන්සල් තුඩයි අතර පරතරය ගත්තනේ පුතේ 6ක් සෙන්ටිමීටර. ආයේ නෑ. හරිද? මැරුවයි කිව්වත් ඒ දුර නම් වෙනස් කරන්නේ නෑ. හරියටම 6ම තමයි. හරි? හරියටම 6ම තමයි. ඒ දුර වෙනස් කරන්න එපා කිසිම හේතුවක් නිසා වෘත්තය ඇඳලා ඉවර වෙලා. හරි? වෘත්තය ඇඳලා ඉවර වෙලා මේ කවකටු තුඩයි පැන්සල් තුඩයි අතර පරතරය වෙනස් කරන්න එපා. තව නිර්මාණයක් ඒකේ තියෙනවා. ඒ පරතරයම තියාගන්න. දැන් මේ ලක්ෂය මෙතන සලකුණු කරලා කවකටු තුඩ තියන්න මේ ලක්ෂය. තියලා මෙන්න ඉහළට මේ විදිහට ඡාපයක් අදින්න. දැන් මේ ඡාපය කැපෙන තැන තියෙනවනේ පුතේ. මෙතන කවකටු තුඩ තිබ්බා. මේව ඡාපයක් යන්තර වෘත්තය කැපිලා යන විදිහට.
දැන් මේ වෘත්තය සහ මේ ඡාපය කැපෙන ස්ථානයේ තියෙනවනේ. හරියටම අන්නේ කැපෙන ස්ථානය මතක තියාගන්න. හරියටම කැපෙන ස්ථානයේම තියන්න. හරියටම කැපෙන ස්ථානයේම තියන්න. අන්න තියලා මේන්න මේ පැත්තට මේ විදියට ඡාපයක් අඳින්න. තවත් ඡාපයක්. දැන් මේ දුර වෙනස් කරන්නේ හරියටම මේ කැපිච්ච තැන තියන්න කව කටු තුන. හරියටම කැපිච්ච තැන. හරියටම කැපිච්ච තැන කව කටු තුන තියලා මෙන්න පුතේ මේ විදියට ඡාපයක් අඳින්න. තවත් ඡාපයක්. ඒ දුර වෙනස් කරන්නේ මගේ පුතේ. හරියටම ආයෙමත් මෙන්න මෙතනම තියනවා කව කටු තුන. මෙතන තියලා බය නැතුව ඔයා මොකද කරන්නේ? පහලට මේන්න මේ විදියට තවත් ඡාපයක් ඇඳ ගන්නවා. ඒ දුර වෙනස් කරන්නේ නැහැ. මෙතනම කටු තුන තියලා මේ කැපිච්ච තැන හරිය කැපිච්ච තැන තියලා මේටි ඡාපයක් ඇඳ ගන්නවා. දැන් ඔයා මොකද කරන්නේ? මෙන්න මේ කැපිච්ච තැන තියලා මේටි ඡාපයක් ඇඳලා බලනවා. ආන්න බලන්න. ඔයා හරියට ඇඳනම් අනිවාර්යයෙන්ම මෙයාව ඇඳ. ඒ කියන්නේ අර මුලින්ම ඇඳපු ලක්ෂ්‍ය සහ මේ වෘත්තය කැපෙන තැන හරහා යන්න ඕන. ඔන්න මගේ පුතේ දැන් අපේ වැඩෙන් ලොකු ප්‍රමාණයක් අවසానයි. දැන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද දන්නවද? සවිදි සඩස්ත්‍රය අඳින එක. සවිදි සඩස්ත්‍රය අඳිද්දී මතක තියාගන්න මෙන්න මේ කැපෙන ස්ථාන හරියටම මෙන්න මේ කැපෙන ස්ථාන මෙන්න මේ කැපෙන ස්ථාන මෙන්න මේ කැපෙන ස්ථාන හරියටම මේ කැපෙන ස්ථාන හරියටම අඳුර ගන්න. හරියටම අඳුරගෙන මෙන්න පුතේ මේ කැපෙන ස්ථාන මේ විදියට යා කරන්න. මේ කැපෙන ස්ථාන පිළිවෙලින් යා කරන්න මේ විදියට. 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 ඔයාට ලස්සනට සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔයාට ලස්සනට සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සෑම පාදයකම දිග එක සමානයි පුතේ 6 සෙන්ටිමීටර්. 6 සෙන්ටිමීටර්. හැබැයි තව වැඩක් කරන්න තියෙනවා. මේක නම් කරන්න කියනවා නිර්මාණය කර එය A B C D E F ලෙස නම් කරන්න. මෙන්න පුතේ මෙතන අපි A දාමු. A B C D E F. ඔන්න මගේ දරුවනේ අපි සවිදි ෂඩස්ත්‍රයක් වෘත්තයක් භාවිතයෙන් නිර්මාණය කරන විදිය. වෘත්තයක් භාවිතයෙන් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන විදිය තමයි මේ තියෙන්නේ. වෘත්තයක් භාවිතයෙන් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන ආකාරය තමයි අපි මේ ඉගෙන ගත්තේ. right. දැන් මගේ පුතාලා මමත් සමග මේ නිර්මාණය කරන්න ලෑස්ති වෙන්න. හරි. ඔබ මමත් සමග මේ නිර්මාණය කරනවා. හරි වැටුනේ. ඉස්සර වෙලාම ඔයාලා සෙන්ටිමීටර 7ක් විතර උඩට තියලා පහලින් ලක්ෂයක් සලකුණු කරගන්න. ඒක ඕ කියලා නම් කරගන්න. මෙන්න මේ විදියට. ලක්ෂයක් සලකුණු කරගන්න ඒක ඕ කියලා නම් කරන්න. දැන් කව කටුව ගන්න අතට ඕ ලක්ෂය සලකුණු කළා. කව කටුව ගත්ත අතට කව කටුව අරගෙන මගේ පුතාලා සරලධාරයේ බිඳුවේ කව කටු තුඩ තියලා හරියටම 6ට අදින්න පැන්සල් තුඩ. කව කටු තුඩත් පැන්සල් තුඩත් අතර පරතරය සෙන්ටිමීටර හරියටම 6ක් ගන්න. මේ දුර දැන් මම කරලා ඉවර වෙන මේ නිර්මාණ සවිදි ෂඩස්ත්‍රය නිර්මාණය කරලා අවසාන වනතුරු මේ පරතරය වෙනස් කරන්නේ නැත. ඒකයි මම කිව්වේ හෙල වෙන සෙල වෙන පැද්දෙන ලෙලදෙන කව කටු ගන්න එපා කියලා. මේ දුර විනාශ කරන්නේ නැහැ කිසිම හේතුවක් නිසා. right.
ඊළඟට දැන් අපි කරන්න ඕන තවත් වැඩක් තියෙනවා. මේ වෘත්තය නිර්මාණය කරන්න ඕන. කොහොමද වෘත්තය නිර්මාණය කරන්නේ? කව කටු තුඩ මෙන්න මේ අපි අර සලකුණු කරපු ලක්ෂයේ තියලා පෙන්සල් තුඩ වටේට ඇදගෙන යනවා. කව කටු තුඩ මෙතන තියලා පෙන්සල් තුඩ වටේට ඇදගෙන යනවා. ඔයාලට එකපාරෙන් අඳින්න පුළුවන්. එකපාරෙන් අඳින්න. හරි. ඔන්න අපි වෘත්තය ඇදගත්තා. හරිද බේටා? මේ අරය සෙන්ටිමීටර 6ක් ගුණ වෘත්තය තමයි අපි නිර්මාණය කළේ. හැබැයි මගේ පුතේ මේ දුර නම් වෙනස් කරන්න එපා. කවකට තුඩයි පැන්සල් තුඩයි අතර පරතරය. දෙවනි කොටසේදී අපිට කියනවා දැන් මේක ඇද ගන්න ඕන ඔයාලා. වෘත්තය ඇදගෙන ඉවරයි. ශීර්ෂ වෘත්තය මත පීඩනසේ පාදයක දිග සෙන්ටිමීටර 6ක් වූ සවිදි සඩස්ත්‍රයක් නිර්මාණය කරන්න. එහෙනම් අන්න දැන් අපිට අවශ්‍ය වෙනවා මේ රේඛාව මත එක ශීර්ෂයක් සලකුණු කරන්න. මේ වෘත්තය මත අපි එක ශීර්ෂයක් සලකුණු කරමු. මෙන්න වගේ පැටව. මේ විදිහට එක ශීර්ෂයක් අපි සලකුණු කරගත්තා. දැන් අපිට තියෙන වැඩේ තමයි මොකද්ද? සෙන්ටිමීටර් 6 අරය තියෙන කවකටුව අරගෙන මෙතන කවකටුව තියලා උඩට චාපයයි ඒ දුර වෙනස් කරන්න නැතුව මෙතන තියලා මෙහෙට චාපයයි ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා මෙහෙට චාපයයි ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා මෙහෙට චාපයයි ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා මෙහෙට චාපයයි. දැන් පුතේ මේ දුර අරගෙන මේව ගැව්වම හරියටම මෙන්න මෙතනින් යන්න ඕන. හරියටම මෙතනින් යන්න ඕන. බලන්න 1 2 3 4 5 6යි. ශීර්ෂ 6ක් තියෙනවා. 1 2 3 4 5 6යි. දැන් ඔන්න ඔය ශීර්ෂ අපි යා කරන්න ඕනේ. කොහොමද යා කරන්නේ? මෙන්න ක්‍රමේ. හරියටම මෙන්න මේ කැපිච්ච ස්ථාන සලකුණු කරගන්න. හරියටම මේ කැපිච්ච ස්ථාන සලකුණු කරගන්න. අන්න ඒ කැපිච්ච ස්ථාන පිළිවෙලින් යා කරන්න. සරලකාරයේ තියලා. කැපිච්ච ස්ථාන මතක තියාගන්න. මෙන්න. මාත් එක කරන්න. මෙන්න. ඔන්න පුතේ දැන් සවිදි ෂඩස්ත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න. එහෙම දාන්න අවශ්‍ය නැහැ. පාද සියල්ල දිගින් සමානයි. මේක 6යි සෙන්ටිමීටර්. ඔයාට මේක නම් කරන්න කියනවා. අපි අර පටන් ගත්ත තැන ඉඳලා නම් කරන්න A B C D E F. ඔන්න ඔයා දැන් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කළා. ඔයා දැන් සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කළා. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි. අපි තවත් ප්‍රශ්නයක් කරන්නයි ලෑස්ති. අපි තවත් ප්‍රශ්නයක් කරන්නයි ලෑස්ති. ලියන්න දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ ලියන්න. පාදයක දිග
සෙන්ටිමීටර අපි ගනිමු 5.5 sorry 5 පාදයක දිග සෙන්ටිමීටර 5.5ක් පාදයක දිග සෙන්ටිමීටර 5.5ක් සවිදි සඩස්රයක් නිර්මාණය කරන්න. පාදයක දිග සෙන්ටිමීටර 5.5ක් වූ සවිදි සඩස්රයක් නිර්මාණය කරන්න. මේක නියමයි. හරි. අපි කරමු. තනියම කරන්න උත්සාහයක් ගන්න. ඔබට අවස්ථාව පුතේ. කරන්න. හරි. එහෙනම් අපි දැන් කරමු නේද? right. තා චූටි වෙලාවක් දෙන්නද? හරි. එහෙනම් අරගෙන කරන්නකෝ. මුලින්ම කේන්ද්‍රය සලකුණු කරන්න. වෘත්තයක් භාවිතෙන්නේ අපි අඳින්න ලෑස්තිය. ඊළඟට වෘත්තයක් අඳින්න ඕනේනේ. වෘත්තයේ මතනේ ශීර්ෂ පීඩන විදියට අපි අඳින්නේ. නේද? ඔන්න කේන්ද්‍රය ලකුණු කරගෙන අපි කවකටු අරය ගන්න ඕනේ 5.5. 5යි පුංචි කෑලි තව 5. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි. right. මෙන්න පහ බිඳුවේ තියලා හරියටම පුංචි කෑලි 5යි පුංචි කෑලි 5. 5ට ආවා ආයෙ පුංචි කෑලි 5ක් ඇද්දා. ඇදලා කවකටු අරය හදා ගන්න 5.5 සෙන්ටිමීටර. සෙන්ටිමීටර 5.5. දැන් කවකටුව තියන්න පුතේ අර ඔයා සලකුණු කරන අක්ෂේ. කවකටු තුඩ තියන්න ඔයා සලකුණු කරන අක්ෂේ තියලා අඳින්න වෘත්තය. අඳින්න වෘත්තය. සර්ට කරකැවෙන්න වෙනවා නේද? ඔයාට එහෙම නෑ. සර්ගේ කවකටුව ලොකුයිනේ යන්නේ. හරි. මෙන්න මේ විදියට වෘත්තයක් නිර්මාණය කරගන්න පුතේ. මේකේ හරියටම අරය සෙන්ටිමීටර 5.5යි.
අරය සෙන්ටිමීටර 5.5ක් වන වෘත්තයක් නිර්මාණය කරගන්න. දැන් මේ දුර වෙනස් කරන්නේ නැහැ කිසිම හේතුවක් නිසා. සරල ධාරය තියලා නිකන් අතින් අදින්න පුළුවන්. එහෙම අදින්න එපා. හරිනේ? සරල ධාරය තියලා ඔයා මට මේ රේඛාව නිකන් අතින් අදින්න තිබ්බා. මම එහෙම අදින්නේ නැහැ. ඔයත් අදින්නේ නැහැ එහෙම. මේ විදිහට ලක්ෂයක්, ඒ කියන්නේ ශීර්ෂයක් සලකුණු කරගත්ත එක ශීර්ෂයක්. හරි. දැන් මගේ පැටවු මේ දුර වෙනස් කරන්නේ නැහැ චූටි පැටවුනේ. ඔන්න රත්තරනේ අපි දැන් අර දුර වෙනස් කරන්නේ නැහැ, කවකටු අරේ වෙනස් කරන්නේ නැහැ. ඒ අරේමයි. දැන් කවකටු තුඩ මෙන්න මෙතන තියෙනවා. තියලා මේ පැත්තට ඡාපයක් අදිනවා. ඒ දුර වෙනස් කරන්නේ නැහැ මගේ පුතේ. මේ කැපිච්ච තැන තියලා මෙහෙට ඡාපයක් අදිනවා. ඒ දුර වෙනස් කරන්නේත් නැහැ. මෙතන කවකටු තුඩ මේ කැපිච්ච තැන හරියටම කවකටු තුඩ තියලා මේ පැත්තට ඡාපයක් අදිනවා. ඒ දුර වෙනස් කරන්නේ නැහැ. මෙතන කවකටු තුඩ තියලා මේ පැත්තට ඡාපයක් අදිනවා. දැන් ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන කවකටු තුඩ තියලා මෙහෙට ඡාපයක් අදිනවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන කවකටු තුඩ තියලා පුතේ අපි මෙහෙට ඡාපය ඇන්දම මෙතන කවකටු තුඩ තියලා මෙහෙට ඡාපය ඇන්දම හරියටම මේ ලක්ෂ්‍ය හරහා ගමන් කරන්න ඕනේ. ඔන්න දැන් අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසానයි. පැහැදිලිද මගේ පුතේ? එහෙනම් දැන් මේ බලන්න මෙතන ඉඳලා මේ දුරම මේ හැමතැනටම තියනවද කියලා බලන්න ආයෙම. මේ හැමතැනට මේ දුරවල් තියනවද කියලා බලන්න. මේව තියලා. right. දැන් එහෙනම් වැඩේ 90ක් ඉවරයි. දැන් තියෙන චූටි වැඩ ටික මේ කැපිච්ච ස්ථාන සලකුණු කරන්න. මේ කැපිච්ච ස්ථාන සලකුණු කරගන්න. එතකොට ලේසි. right. දැන් මගේ පැටවු හරියටම මේ කැපිච්ච ස්ථාන සරල ධාරය තියලා එකින් එකට පිළිවෙලින් යා කරන්න. පිළිවෙලින් යා කරන්න. පිළිවෙලින් යා කරන්න. පිළිවෙලින් යා කරන්න. මේ විදියට මුලයි අගයි අවසානයේදී යා කරන්න. ඔන්න මගේ දරුවනේ දැන් ඔයාට ලැබිලා තියෙනවා පාදයක දිග සෙන්ටිමීටර 5.5ක් වූ සවිදි ෂඩස්ත්‍රයක්. මරු නේද? පාදයක දිග 5.5 සෙන්ටිමීටර. මේ පාද සියල්ල දිගින් සමානයි. මතක තියාගන්න. ඔන්න ඔය විදියටයි මගේ පුතේ අපි සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්නේ වෘත්තයක් භාවිතයෙන්. වෘත්තයක් භාවිතයෙන්. බලන්න මේක හදවත. මතක තියාගන්න. මේ නිර්මාණය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. මතක තියාගන්න. ඉතිරි කොටස් සඳහා. මේක නෙවෙයි මේකේ භාවිතයන් ටිකක් තියෙනවා. හරි. අපි තවත් ප්‍රශ්නයක් කරන්නයි ලෑස්ති. මේකේ අඩුපාඩු තියෙන අය හදාගන්නමයි පැටව. හරි. සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරා. පාදයක දිග සෙන්ටිමීටර 5 කීයද? 5.5 නේද? හරි. මේක හරියම ලේසියි පුතේ. අමාරු වැඩක් නෙමෙයි. සර් අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. නෑ නෑ. එහෙම නෑ. ලේසි. හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නයට යන්නයි ලෑස්ති. ලියන්න පැටව තුන්වෙනි ප්‍රශ්නේ.
තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම. අරය 4.6 සෙන්ටිමීටර. අරය සෙන්ටිමීටර 4.6ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. right. අරය සෙන්ටිමීටර 4.6ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. දෙවැනි රෝම ඉලක්කම එම වෘත්තය මත ශීර්ෂ පිහිටන්නා වූ සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න. සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න. තුන්වෙනි රෝම ඉලක්කම සවිධි ෂඩස්ත්‍රයේ පාද දෙපසට දික් කිරීමෙන් පාද දෙපසට දික් කිරීමෙන් ත්‍රිකෝණ ලබා ගන්න. හතරවෙනි රෝම ඉලක්කම ලැබෙන මුළු රූපයේ හැඩය කුමක්ද? ලැබෙන මුළු රූපයේ හැඩය කුමක්ද? හරි. අරය සෙන්ටිමීටර 4.6ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. එම වෘත්තය මත ශීර්ෂ පිහිටන්නා වූ සවිධි ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න. සවිධි ෂඩස්ත්‍රයේ පාද දෙපසට දික් කිරීමෙන් ත්‍රිකෝණ ලබා ගන්න. ලැබෙන මුළු රූපයේ හැඩය කුමක්ද? බලමු. ඔබට අවස්ථාව තියෙනවා පුතේ මේ නිර්මාණය කරන්න විනාඩි 5ක් දෙන්න. විනාඩි 5ක් තුල ඔයා මේ නිර්මාණය කරන්න. මේ ලොකු ගානක්. හරි. දැන් මූලික අවස්ථාවේ ලොකු ගානක්. පාඩමේ මූලික අවස්ථාවේ ලොකු ගානක්. හරි. මේ ඉගෙන ගනිපු දේවල් භාවිතයේ අවස්ථාව. හරි. ඒක කරන ගමන්
ඔයා හැම වෙලාවෙම පුතේ ඔයා ගැන විශ්වාසය ගොඩනගා ගන්න. ඒ විශ්වාසය ඔයාගේ ජීවිතේ ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. ඔයා හැම වෙලෙම හිතන්න මේක ඔයාට පුළුවන්. ඔයාට පුළුවන් ඒක ඔයා කොට දාගන්න. ඒ වගේම ආසාව. දීර්ඝකාලීන මතකයට යන විදියට කරන්න. දැන් ඔයාගේ දීර්ඝකාලීන මතකේ තියෙන්න ඕන සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම දීලා තියෙන දිගකින් යුක්ත. ඒ වගේම සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම මේක කරන ගමන් අහගෙන ඉන්න. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම නේද? ඊළඟට දී ඇති අරයකින් යුත් වෘත්තයක් නිර්මාණය කිරීම. ඒ වගේම සවිදි ෂඩස්ත්‍රයක් නිර්මාණය වෘත්තයක් භාවිතයි. ඔන්න ඔය කාරණා ටික ඔයාගේ දීර්ඝකාලීන මතකයේ දැන් මොන හරි ක්‍රමයකට රඳවා ගත යුතුයි. ඒකයි ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැතුව ඔන්න බුදුන් මෙන්න මල් කියන සංකල්පය නෙවෙයි. මතක තියාගන්න. ඔබට දක්ෂයෙක් වෙන්න නම් ඔබ නිතරම කරන්න ඕන ඔබේ දීර්ඝකාලීන මතකයට හැමදේම දාගන්න. ඒකට විවිධ ක්‍රම අනුගමනය කළ හැකියි. විශේෂ ක්‍රම අනුගමනය කළ හැකියි. හරි. ඔබටම ආවේනික ක්‍රම හදාගන්න. ඒ කියන්නේ ඔබමයි. ඔබ වෙන කෙනෙක් නෙවෙයි. ඔබට වෙන කෙනෙක් වෙන්න බෑ. ඔබමයි විය යුත්තේ. එතකොට ඔබ ඔබේ ගමනක් තමයි ලියා ගන්න. ඔබ තවත් කෙනෙක්ගේ ගමනක් නෙමෙයි ලියා ගන්න. ඔබ තවත් කෙනෙක්ගේ ජීවිතයක් නෙමෙයි ලියා ගන්න. ඔබ ඔබේ ජීවිතේ ලියා ගන්න. ඔබට වෙන කෙනෙක් නෙවෙයි. ඔබම වෙලා ඔබ අන් අයට වඩා සුවිශේෂී වෙන්න ඕන. එහෙම වෙන්න ඔබ ඔබේ ජීවිත කතාව ලියා ගන්න. ඒකට ඔබට ශක්තිය තියෙනවා පුතේ, කාලය තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. right. මේක කරන්න හරි. අපි එහෙනම් ඊළඟ දවසේදී මේ පාඩමෙන් හමු වෙමු. නිර්මාණ කියන්නේ පුතේ ඔබේ ජීවිතේ අලුත්ම පිටුවක්. ඒ අලුත්ම පිටුව අලුතින්ම ලියා ගන්න. ඔබේ ජීවිත කතාව ඔබම ලියා ගන්න. නේද? අලුතින් ලියා ගන්න. අලුත් නිර්මාණශීලී ලස්සන අනාගතයක් තියෙන දරුවෙක් බිහි වෙන්න ඔයා නිර්මාණශීලී වෙන්න ඕන. ඉතින් ඒ නිර්මාණශීලීත්වය නිර්මාණ පාඩමෙන් ඔයාට කියලා දෙන්න ඊළඟ දවසෙත් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න සර් වෙනවා. ඉතින් අපි අදට සමුගන්නවා මේක ඔයා ගෙදරදී කරා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, සුබ දවසක්. අයබෝවන්.